හොඳයි ආයිබෝන් ළමයි. දැන් 20 වෙනි 2020 ගාන ගැන අපි කතා කරන්නේ. දැන් ඔයා ගාන හදලා ඒ ඔක්කොම මෙල ටික ඉවරයි. ඒතර මාත් අවශ්‍ය දේවල් රූල් කරගෙන තියෙන්නේ සාමාන්‍ය ආකෘතිය. එතකොට දැන් ගාන කියවන්න ඕන. මේකේ පැහැදිලි කිරීම ටික මම කරනවා. ඒක හොඳට අහගන්න ඕන. එහෙම නැත්නම් වැඩේ අවුල් වෙනවා. හරිද? සීමිත විනුග පොදු සමාගමේ 2020 3:31 දිනට සාරාංශගත ශේෂ පිරික්සුම පහත දැක්වේ. දවවා මේක හොඳට කියවලා ඇත්තේ අනිවාර්යයෙන්ම මගෙත් එක්ක හදන්න කලින් කියවලා ඒ වැඩ ටික ඉවර කරලා එන්න ඕන, නැත්නම් තේරුමක් නැහැ. එතකොට දීපල පිරියාත් උපකරණවල ධාරණ වටිනාකම 49500යි කියලා තියෙනවා. දවවා දැක්කා ඒක සටහන් අංක 5 තියෙනවා. ඒ දීපල පිරියාත් උපකරණ ධාරණ වටිනාකම 49500 හැදුනේ කොහොමද? ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, කාර්යාල උපකරණ 2019 4.1කට පිරිවැය හෝ අගය, ප්‍රවර්තන වර්ෂයේ මිලදී ගැනීම, ඒ වගේම කාලච්ඡේදයේ ප්‍රවර්තන වර්ෂයේ සඳහා ෂය දැනට කරලා තියෙන මේ කට්ටි සමුචිත ෂය සහ ධාරණ වටිනාකම පැහැදිලිව දීලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපිට පැහැදිලි මේ අවුරුද්දේ ෂය එහෙම හදලා ඉවරයි. මොකද හේතුව 2020 3:31කට තමයි සමුචිත ෂය තියෙන්නේ. ඉතින් ප්‍රවර්තන වර්ෂයේ ෂය කියලා පැහැදිලිව දීලා තිනවා යාළගේ උත්තරේ. වත්කම් භාවිත හිමිකම් වත්කම් භාවිත අයිතිය භාවිත අයිතිය සහිත වත්කම පෙල් 12600ක් තියෙනවා. ඒ වගේම විකුණුම් තියෙනවා 79500යි, විකුණුම් පිරිවැය 51300යි, විකුණුම් පිරිවැය හදලා ඉවරයි. විකුණුම් පිරිවැය හදලා ඉවරයි කියන්නේ අවසන් තොගය තියෙනවා ඊට පස්සේ 6488ක්. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ කල්බදු වගකීම 12600යි. ඔයාලට පැහැදිලි වත්කම් අයිතිය භාවිත අයිතිය සහිත වත්කම් වත්කම් භාවිත හිමිකම් එකම දේ තමයි අදහස් කරන්නේ. හර වෙලා තියෙනවා 12600ක්, කල්බදු නම් හිමියෝ 12600ක්, කල්බදු වගකීම බැර වෙලා තියෙනවා. කියන්නේ වත්කම අරගෙන තියෙන්නේ දැන් ලීසින් කරලා. දැන් අපිට නිගමනයක්. අපි දන්නේ නැහැ හරියට ගැලපුම් කියවලා බලන්න ඕන තහවුරු කරගන්න. මුදල් හා සමාන ද 12500කුත් වන්දි සඳහා ප්‍රතිපාදනයක් තියෙනවා 800ක්. ඒ වගේම ගෙවිය යුතු පරිපාලන වියදම් 300යි, කොටස් ප්‍රාග්ධනය 25000යි, රඳවාගත් ඉපයුම් ආරම්භක ශේෂය 5650යි රඳවාගත් ඉපයුම්. ඊට අමතරව ප්‍රත්‍යාගරණ සංචිතයේ 3500ක් තියෙනවා. අපි දන්නේ නැහැ මොනවත්කමද කියලා. සංචිතයක් ඇති වෙලා තියෙනවා 3500ක. පරිපාලන බෙදාහැරීම් මූල්‍ය වෙනත් පිරිවැය දීලා තියෙනවා. බදු ගෙවීම් දීලා තියෙනවා 1250යි කියලා. අපි මේකේ දන්නේ නැහැ ගිය අවුරුද්දට බදු වියදම කීයද, මේ අවුරුද්දේ බදු වියදම කීයද කියන්න දන්නේ නැහැ බදු ගෙවීම. ඒක අපි ගලපුම් වලින් හොයාගමු. බදු ප්‍රතිපාදනය තියෙනවා ගිය අවුරුද්දේ අවසන් කාර්තුවේ බදු ප්‍රතිපාදනය 400යි. ඒතකොට 2019 4.1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය කියන්නේ 2019 3.31 අවසන් දිනට වූ ප්‍රතිපාදනය. එතකොට ගැලපුම් තියෙනවා 2020 3.31 අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පියල් කිරීමට පෙර පහත දෑ ගැලපීම් කළ යුතුය. එතකොට දැන් පළවෙනි ගැලපීමටයි අපි මේ සූදානම වෙන්නේ. පෙරපිවිසි පෙරපිට ක්‍රමය. එහෙම නැත්නම් FIFO ක්‍රමය භාවිත කරමින් තොගවල පිරිවැය මිනුම් කිරීම සමාගමේ ප්‍රතිපත්තියයි. එතකොට සමාගමේ වෙළඳ ප්‍රතිපත්තිය වෙන්නේ තොග FIFO ක්‍රමයට භාවිතා කිරීම. හරිනේ. ඒක තමයි මෙයාලගේ ප්‍රතිපත්තිය. හැබැයි මේකේ කියනවා එහෙම FIFO ක්‍රමයට වෙළඳ ප්‍රතිපත්තිය තිබ්බා කෙසේ වුවද 2020 3.31 කියන්නේ මේ අවුරුද්දේ අවසාන දවසේ තොගේ පිරිවැය වැරදීමකින් බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට මිනුම් කර ඇත. WAC ක්‍රමයට අරගෙන. WAC සහ FIFO කියන්නේ තොග පිරිවැය අගය කිරීමේ ඉල්කේස් දෙක තොග ප්‍රමිතියේ නිර්දේශිත පිරිවැය සූත්‍ර දෙක. ඒතකොට දෙකම පුළුවන්. හැබැයි විද්‍යාලයේ ප්‍රතිපත්තිය FIFO ක්‍රමය නම් දිගටම FIFO ක්‍රමය අනුගමනය කරන්න ඕන. ප්‍රතිපත්ති හැම හිතෙන විදිහට වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒතර මෙයාලගේ WAC ක්‍රමයට තමයි තොගය ගණනය කරලා තියෙන්නේ 6000 ඔයා දැක්ක 488ක තොගයක් තියෙනවා.
හැබැයි FIFO තොගය වෙන්නේ 6750ක FIFO තොගයක් වෙන්න ඕන. එතකොට මේ WAC තොගය FIFO තොගයට ගේන්න ඕන. එහෙනම් මේ තොගයට තව ඕනේ කීයද? අඩු කරොත් තව මදි ටික මේ තොගයට එකතු කරගන්න ඕන. 2යි 14න් 8ක් 6යි 2යි 262ක් තොගයට එකතු වුණා නම් හරි. එතකොට 38 වෙන්න ඕන කොහොමද ඒක වැරද්ද හදන්නේ? තොග ගිණුම හර 262යි විකුණුම් පිරිවැයට බර වෙන්නේ. විකුණුම් පිරිවැය ගිණුම බර 262යි කියලා අපි මේ වැරද්ද නිවැරදි කරනවා. එතකොට ඔයාගේ විකුණුම් පිරිවැයෙම වෙනස් වෙනවා. ඒ වගේම තොගයත් වෙනස් වෙනවා. ඒතර අලුත් තොගය එතකොට බලන්න 6488ට මේ 262 අපි එකතු කරොත් 14 15 1ක් ඉතිරි 7යි 6750 ඉතිරි. එහෙනම් දැන් ඔයා තොගයේ විදිහට 6750 අපි ගන්නවා. තොගය 6750යි. ඒතර විකුණුම් පිරිවැය සටහන ඕනේ. ඒතර විකුණුම් පිරිවැය දැනට අපිට දීලා තියෙනවා වාට පේනවා 51300ක්. විකුණුම් පිරිවැය 51300ක් තියෙනවා. මේකෙන් අඩු කරලා දාන්න 262ක්. දැන් විකුණුම් පිරිවැය ගිණුම බැරනේ උනේ. ඒතර අඩු වෙන්නයි ඕන. මේ තොගය අඩුවෙන් ගැනීම නිසා තමයි මේ වැරද්ද උනේ. නිවැරදි විකුණුම් පිරිවැය අපි හොයාගන්න. 10න් 8ක් 2යි 9න් 6ක් 3යි 2න් 2ක් 0යි 1යි 5යි. ප්‍රණව 5038ක් දැනට කොහෙන්ම තිබුදෙන් තව ගැලපීම් තිබ්බොත් ඉවත් එක්ක ගමු. මේ පළවෙනි ගැලපීමේදී බලාපොරොත්තු වෙන්නේ 1. ඊට පස්සේ ගැලපුම් 2. දෙවෙනි ගැලපීම කියන්නේ පරිපාලන වියදම් වල සංයුතය වාට දීලා තියෙනවා. පරිපාලන වියදම් තියෙනවානේ 6462ක්. මම ඒක අරන් ඉන්නම්. මෙතන තියෙනවා පරිපාලන වියදම ශේෂ පිරික්සුමේ බලන්න දැනට 6462ක්. ඒ වගේම බෙදාහැරීම් වියදම් දැන් බෙදාහැරීම් පිරිවැය තියෙනවා 5600ක්. මූල්‍ය පිරිවැය තියෙනවා දැනට මෙයාලා වාර්තා කරලා 1900ක්. වෙනත් පිරිවැය තියෙනවා මෙයාලගේ උත්තරේ හැටියට 1500ක්. මම උත්තර ටික ගත්ත දැනට තියෙන උත්තර. ඒතර මේ 6462 සංයුතිය තමයි ඔයාට දීලා තියෙන්නේ. බලන්න අධ්‍යක්ෂක වේතනය 1250කුත් සේවක වැටුප් 2150යි. ෂේ වියදම අන්න අර කාලච්ඡේදයේ හදලා ඒතර පරිපාලන වියදම්නේ. ඒතර පරිපාලන වියදම් කියන්නේ අතන දීපල ප්‍රියත ලේඛනයේ බැලුවොත් ගොඩනැගිලි හා කාර්යාල උපකරණ. පරිපාලන වියදම් වලට මේ දෙන්නගේ ෂේ තමයි 225 තියෙන්නේ. ඔයා පොඩ්ඩක් එකතු කරලා බැලුවොත් ඔයාට ඒක තහවුරු කරගන්න පුළුවන්. බලන්න ගොඩනැගිලි ෂේ 725යි. ඒ වගේම කාර්යාල උපකරණ ෂේ 1500යි. මේ දෙක එකතුව තමයි 2225 කියන්නේ ඒක තමයි තියෙන්නේ. ඒතර මෝටර අතසේ අපි දන්නවා බෙදාහැරීම්. ඒක බෙදාහැරීම් වල ඇති. ඊට පස්සේ විගණන ගාස්තුව 275ක් තියෙනවා. වෙනත් පරිපාලන වියදම් 562ක් තියෙනවා සංයුතිය. සටහන් අංක 2 බදු පෙරලාභය ගණනයේදී අඩු කළපු වියදම් වලට තෝරා ගැනීම සඳහා පහසුකමක් තියෙනවා මේකෙදි. ඒකට ඒක තේරුම් ගැනීම පමණයි එතන තියෙන්නේ. තුන්වෙනි එක. සමාගම ප්‍රචාරණ ගාස්තුව 350ක් අධ්‍යක්ෂකවරයන් විසින් පෞද්ගලික අධ්‍යක්ෂකවරයෙකු විසින් පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවා ඇත. ඒතර ව්‍යාපාරයේ ප්‍රචාරණ ගාස්තුව 3,03,000 අධ්‍යක්ෂකවරයා එයාගේ පෞද්ගලික මුදලින් ගෙවලා. ඒතර මෙම මුදල සමාගම විසින් යාට දීලා නැවත. ඒකට යාදාළ ලියකියවිලි පෙන්නවට පස්සේ සමාගම මේ සල්ලි ටික අධ්‍යක්ෂකවරයාට නැවත දීලා තියෙනවා. මෙම මුදල සමාගම විසින් ප්‍රතිපූර්ණ කර ඇති අතර එය වැරදීමකින් අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තුල ගිණුම්ගත කර ඇත. ඒකට මේක වැරදිලා අධ්‍යක්ෂකවරුන්ගේ වේතන තුල තියෙනවා ප්‍රචාරණ වියදම. එහෙනම් ප්‍රචාරණය එතන තියෙනවා 1250. ඒතර ඒකෙන් අයින් කරගන්න ඕන 350. 350ක් අයින් කරන්න ඕන. ඒතර වර්ෂයේ ප්‍රචාරණය 900 වෙන්න ඕන. ඒ 350 මාරු කරන්න ඕනේ
ප්‍රචාරණය බෙදා හැරීම වියදම් වලට. එහෙනම් මම මෙතනින් අඩු කරන්නම් ප්‍රචාරණය කියලා පරිපාලන වියදම් වලින් 350ක් ඉතින් අඩු කරනවා. මොකද 1250 6462 ඇතුලේ තියෙනවා 1250. ඉතින් ඒකෙන් 350ක් අයින් වෙන්න ඕනේ එක ප්‍රචාරණයට අයිති නිසා. මේක මාරු කරනවා මම ප්‍රචාරණය 350. ඒතකොට මේක මෙතනින් අඩුයි කරන්නේ. ඊපස්සේ මෙතෙන්ට එකතු කරලා ගේනවා ඒක. ඒක එච්චරයි. ඉතින් ගැළපීම එච්චරයි. ඊට පස්සේ මේකේ තියෙන්නේ ඊළඟ ගැළපීම. බලන්න මේ ලොකුවට තිබ්බට කියවලා බලපුවාම හරි ලේසියි. බොරුවට කලබල වුණොත් තමයි මොකුත් කරගන්න හම්බෙන්නේ නැත්තේ. හතරවෙනි එක. සමාගම විසින් භාණ්ඩ විකිණීමට හා විකිණීමෙන් පසු මාස 6ක් තුල නඩත්තු සේවා සැපයීම සඳහා SLFRS 15 ප්‍රමිතිය උඩ අයභාරය හඳුනා ගැනීමේ අයභාර ප්‍රමිතිය උඩ මේක හදන්න ඕන. ඒතකොට මෙයාලා කියන්නේ කවදටද? 2020 3:31 සමග ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමකට එළඹෙන ලදී. ඒතර ගිවිසුමට එළඹුණේ 2020 3:31 කියන්නේ එන්ඩ් එකේ මූල්‍ය වර්ෂයේ අවසාන දවසේ. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව 1500යි. ඒතර ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාවම ලක්ෂ 15ක් වෙනවා ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව. ඉන් රුපියල් 1000ක් භාණ්ඩ විකිණීම සඳහා වන අතර එතකොට මේකේ තියෙනවා රුපියල් 1000ක් අයිති වෙන්නේ භාණ්ඩ විකුණන්න. භාණ්ඩයේ මිල එතකොට භාණ්ඩ විකුණු මිල 1000ක් වන අතර ඉතිරි එක නඩත්තු සේවා සපයන්න. නඩත්තු සේවා සැපීමට තමයි එහෙනම් ඉතුරු 500 දීලා තියෙන්නේ. ඉතින් මේක කියනවා නඩත්තු සේවා සැපීම සඳහා වේ. ඒතකොට බලන්න මාස 6ක නඩත්තු සැපීම සඳහා තමයි ගිවිසුමට එකඟුනේ. මම කියන්නේ භාණ්ඩ විකිණීම සහ විකිණීමෙන් පසු මාස 6ක නඩත්තු සේවා සැපීම සඳහා 2020 3:31 ගනුදෙනුකරුවෙකු සමග ගිවිසුමකට එළඹෙන ලදී. ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාව 1500 වූ අතර ඉන් රුපියල් 1000ක් භාණ්ඩ විකුණුම් සඳහා වන අතර ඉතිරිය නඩත්තු සේවා සැපීම සඳහා වේ. සමාගම විසින් ගිවිසුම මත එකඟ වූ සියලු භාණ්ඩ 2020 3:31 විකුණන ලද අතර ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාවම මුදලින් ලැබී ඇත. එතකොට අපි භාණ්ඩ විකුණන්නේ එහෙමයි. මේ ගිවිසුමේ මුළු ප්‍රතිෂ්ඨාවම අපිට සල්ලි වලින් ලැබිලාලු. කියන්නේ මුදල් ගිණුම හර කරලා 1500 මෙයාලා කියන විදිහට විකුණුම් ගිණුමටම 1500 බැර කරලා තියෙනවා. හැබැයි මෙතන තියෙනවා දැන් එහෙම ගත්තොත් මේකේ වැරද්දක් තියෙනවා. ඒ 1500ට මුළු ප්‍රතිෂ්ඨාවට අපි එකඟ වෙලා 3:31 ගෙව්වේ මාස 6ක වොරන්ටියකුත් එක්ක. නඩත්තු සේවා වොරන්ටියක් නෙවෙයි නඩත්තු සේවා කාලය. නඩත්තුව සපයනවා මාස 6ක් එක දිගට ඒ වෙනුවෙන් ලක්ෂ 5ක් අය කරා. ලොකු මැෂින් එකක් වෙන්න අපි උකුලන්ට ඇත්තේ. එතකොට මේකෙදී දැන් 2020 3:31ට මෙතන උපලබ්ධි වෙලා තියෙන්නේ රුපියල් 1000 විතරයි. 1000 විදා විකුණපු දවස්. ඒතර විකුණුම් ආදායම එදා ආදායම ලෙස හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ 500 නොයිපු අයභාරය මේක තාම උපයලා නැහැ. නොයිපු ආදායම්. නොයිපු අයභාරය තමයි ප්‍රමිතිය වචනේ. නොයිපු අයභාරය 500ක් තියෙනවා. ඒතර විකුණුම් ගිණුමෙලු මේ ඔක්කොම සල්ලි ටික දාලා තියෙනවා. ඒතර මුදල් ගිණුමට මාරු කරපු එක හරි. මුදල් ගිණුමට මාරු කරපු එක හරි. ඒතර මුදල් ගිණුමෙන් මේක විකුණුම් ගිණුමට සම්පූර්ණයෙන්ම බැර කරපු එකයි වැරද්ද තියෙන්නේ. ඒතර මේකෙන් 1000ක් විකුණුම් ලෙස හඳුනාගෙන ඉතුරු 500 නොයිපු ආයභාර ගිණුමට මාරු කරලා දාන්න ඕන. හරි? ඒක මතක තියාගන්න ඕන. එහෙනම් මෙතනදී විකුණුම් වලින් 500ක් අඩු කරන්න. તો නොයිපු ආයභාරය. නොයිපු ආයභාර ගිණුම හර මේ බැර වගකීම්නේ. විකුණුම් ගිණුමයි හර. විකුණුම් ගිණුම හර 500යි. නොයිපු ආයභාරය බැර 500යි. විකුණුම් ගිණුම හර වෙනවා කියන්නේ විකුණුම් වලින් අඩු කරන්න. 79500ක් තියෙනවා විකුණුම්. ඒ 79500න් විකුණුම් 500 අඩු කරන්න
ඒතර නිවැරදි විකුණුම් වෙන්නේ 79000යි. නොයිපු අය භාරයේ වගකීම. ඒතකොට දැන් මේකේ විකුණුම් විදියට ඔයාලට ගන්න පුළුවන් 79000. ඒ වගේම නොයිපු අය භාරය වෙනම අයිටමයක් වෙනම පෙන්නන ප්‍රමිතියෙන් ගත කරුණා රුපියල් 500යි. ඒකෙච්චරයි. ඉතින් බොරුවට කලබල වුණොත් තමයි ඒ දේ කරන්න බැරි. සහැල්ලු මනසෙන් වැඩේ කරගත්තා නම් අපිට ඒකත් පැටලෙන්නේ නැතුව ගානට කරගන්න තිබ්බා. ඊට පස්සේ 5 සහ 6 කියන දෙකම දීපල පිරියත් උපකරණ සම්බන්ධයි. එතනත් බොහොම පරිස්සමෙන් හැදුවේ නැත්නම් අනිවාර්යෙන් පටල ගන්නවාමයි. කල්පනාවෙන් වැඩි කරන්න වෙනවා ඒක. දැන් මේකේ 2019 4.1 මූල්‍ය වර්ෂයේ ආරම්භයට දුන්නා අදාළ වත්කම් වල වටිනාකම. ඒතර මිලදී ගැනීම ටික වෙනම පැහැදිලිව දුන්නා. වර්ෂයේ ප්‍රවර්තන වර්ෂයේ ෂේ දීලා සම්පූර්ණ ෂේ ඔක්කොම දීලා තියෙනවා. ඒකල ගැලපුම් අංක 5 ඒ ටික දීලා 6 විස්තර වගයක් කියන. මොනවද 6 කියන්නේ? ව්‍යාපාරේ ඉඩම ප්‍රථම වරට 2016 3.31 3.31 දින ප්‍රත්‍යාගරණය කර ඇත. මීට වසර 3කට කලින් මේක ප්‍රත්‍යාගරණය කරලා තියෙනවා. මෙම ප්‍රත්‍යාගරණයෙන් ඇති වූ අතිරික්තය ඉඩම් ප්‍රත්‍යාගරණ සංචිතය තුලින් නිරූපණය වේ. එතන මේ ප්‍රත්‍යාගරණ සංචිතයෙන් පෙන්වන්නේ මේ ඉඩම ප්‍රත්‍යාගරණයෙන් ලද වූ අතිරික්තය තමයි එහෙනම් 3500ක් තියෙනවා ශේෂ පිරික්සුම නිරීක්ෂණය කරොත් ඉඩම් ප්‍රත්‍යාගරණ සංචිතය 3500ක් බැරට තියෙනවා. මෙම ඉඩම 2020 3.31 කියන්නේ මේ අවුරුද්දේ රුපියල් 18000කට ප්‍රත්‍යාගරණය කර ඇත. කෙසේ වුවද මේ වාර්තා කර නැහැ. ඒතර ඉඩම් 22500ට තියෙන ඉඩම. ඒතර ඉඩම් තියෙනවා 22500යි ඉඩම්. ඉඩම් තියෙනවා 22500යි. මේක 18000කට ප්‍රත්‍යායනය කරොත් ප්‍රත්‍යායන අලාභයක් නැති ෂේ නොවනවත්කමක් නිසා ඉක්මනට ඒක හොයාගන්න පුළුවන්. ඒතර මේක අඩු කරොත් 4500ක ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභයක් තියෙනවා. ඒතර අපි අලාභයක් ආවොත් අනිවාර්යෙන් ඉඩම් ගිණුම බැර වෙන්න ඕන. ප්‍රත්‍යාගරණ අලාභ 4500 මෙතනින් අයින් වෙන්න ඕන. ඉඩම් ගිණුම බැර. ප්‍රථම වර්ෂයේ ලාභයක් තිබ්බේ නැත්නම් ඔක්කොම ටික වෙනත් වියදම් වලින් කපා හරින්න තිබ්බා. හැබැයි දැන් 3500ක ලාභයක් තියෙනවා ඉඩම් වල. ඉඩම් වල තියෙනවා 3500ක සංචිතේ කලින් ලාභයක්. ඒතර මේ 4500න් 3500ක් සංචිතයෙන් ගන්න පුළුවන්. පාඩු වෙන්නේ 1000යි. 1000 වෙනත් වියදම් වලින් කපා හරින්නට පුළුවන්. පැහැදිලි? එහෙම ගන්න ඕන. 1000 වෙනත් වියදම් වලින් කපා හරින්නට පුළුවන්. හරි? එහෙමනම් 3500ක් කපලා දාන්න. ඉතින් මේකේ වෙනත් විස්තීර්ණ ආදායම දිත්සටහන් ලියුවොත් එහෙම වෙනත් විස්තීර්ණ ආදායම මම පැහැදිලි වෙන්න ලියන්නේ. නැත්නම් ලියන්න ඕනේ නෑ මේක. වෙනත් විස්තීර්ණ ආදායම් හර රුපියල් 3500යි වෙනත් වියදම් 4000යි ඉඩම් ගිණුම බැර 4500. ඒතර ඉඩම් ගිණුම බැර වුණා. එහෙමනම් වෙනත් විස්තීර්ණ ආදායම් වලට දානවා. එතන ප්‍රත්‍යාගරණ අතිරික්තයේ වෙනස් වීම කියලා දාන්න ඒක හොඳයි. එතන ප්‍රත්‍යාගරණ අලාභ කපා හැරීම ප්‍රත්‍යාගරණ අතිරික්තයේ වෙනස් වීම කියන එකට වඩා ලස්සනයි. ප්‍රත්‍යාගරණ අතිරික්තයේ වෙනස් වීම 3500ක් අඩු වෙන්න ඕන. වෙනත් වියදම් වලට දාන්න ඉඩම් ප්‍රත්‍යාගරණ අලාභ තව 1000ක්. ඒකත් ඉවරයි. ඊට පස්සේ ගොඩනැගිලි. කියනවා වර්ෂය තුල ගොඩනැගිලි හා මෝටර රථ පිරිවලින් බලන්න එක කියන එක ගොඩනැගිලි ඒ වගේම මෝටර රථ කියන වත්කම් දෙක ගැන මෙයා කියනවා. වර්ෂය තුල ගොඩනැගිලි මෝටර රථ පිළිවෙලින් 2019 10.1 හා 2020
3.31 මිලදී ගෙන ඇත. දැන් අපි දැක්කනේ ප්‍රවර්තන වර්ෂයේ මිලදී ගැනීම තියෙනවා කියලා. මේකේ 2019 10.1 කියන්නේ වසර මැද මිලදී අරගෙන තියෙනවා ගොඩනැගිල්ල. ඒතර ඒක වටිනාකම 5000යි. මෝටර් තේ අරන් තියෙනවා 2020 1.1. ඒතර තා මූල්‍ය වර්ෂය වෙනට මාස 3ක් තියෙනවා. මේකට මාස 6ක් තියෙනවා. ඒක අරන් තින්නේ 6.18. මේ මෝටර් තේ. ඒ දන්නවද එහෙම කියලා තියෙන්නේ. මිලදීගෙන ඇත. කෙසේ වුවද මිලදීගත් දිනේ නොසලකා හැර වැරදි සහගත ලෙස වත්කම් වල අවසාන වර්ෂ අවසාන පිරිවැය මත ප්‍රවර්තන වර්ෂයේ ෂය ගණනය කර ඇත. ඒතර මේකෙදි වාර්ෂික ෂය හදලා තියෙන්නේ මේ මිලදීගත් දිනය සලකන්නේ නැතුව 5000ට අවුරුද්දටම හදලා 6000ට අවුරුද්දටම හදලා. ඒක වැරදිනේ. යොන්න අපිට තහවුරු කරගන්නටත් පුළුවන්. කියන්නේ 9500යි 5000යි එකතු කරපුවාම 14500යි 14500 105 කෙයින්ම බලන්න. ඒතකොට එන්නේ 725 එනවා කැල්කියුලේට් කරපුවාම. ඒතකොට වැරදි. එහෙම නෙවෙයි කාලයට අනුරූපවයි හොයන්න ඕන. ඒතකොට නිවැරදි ෂය ප්‍රමාණය අපිට හොයාගන්න වෙනවා. මේ මෙයාලා ගණනය කරලා තියෙන ෂය ප්‍රමාණය මේ විදිහයි. ඒතකොට නිවැරදි ෂය වන්නේ කොහොමද ගොඩනැගිලි වල? ඒතකොට ආරම්භයේ 9500 තියෙනවා. ඒකට 105 ඔය අවුරුද්දටම බැලුවට කමක් නැහැ. 0.2කට 0.2යි. පස්සරප්පා 25න් පහ දානවා 2ක් ඉතිරි. හරි. නමවරප්පා 45යි 2යි 47යි. එතන 475ක් එනවා. හැබැයි මේ 5000ට ඔයා බලන්න ඕනේ 105න්. හැබැයි එන උත්තරෙන් අවුරුදු භාගයක් එහෙම නැත්නම් 12න් මාස 6ක් තමයි මේකෙදි ඔයා බලන්න ඕන. දැන් බලන්න එතකොට මේකේ 0.1කට 0.1 කැපෙනවා 250න් භාගයක් 125යි. එතකොට නිවැරදි ෂය ප්‍රමාණය වෙන්න ඕන කීයද? 600. එකතු කරොත් 600යි නිවැරදි ෂය ප්‍රමාණය. තමයි හරි ඉලක්කම. හැබැයි මෙයාලා කොච්චරද? 725ක් මේ කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒ වැරද්ද ඔයා හරි ගස්සන්නයි ඕන. right? එහෙමනම් දීපල ප්‍රියත ලේඛනේ දැන් මම එනවා ගොඩනැගිලි වලට. ගොඩනැගිලි ආරම්භක ශේෂය 9500යි හරි. එකතු කිරීම කියන්නේ මිලදී ගැනීමට තේ 5000යි හරි. ඊට පස්සේ ආරම්භක ෂය වෙන් කිරීම දැන් මෙතන තියෙන උත්තරේ ඔයා දැම්මොත් වැරදි. මොකද 4500යි කියලා දාන්න බෑ. ඒක අවසාන උත්තරය. මේක අවසාන උත්තරේ අරගෙන තියෙන්නේ මේ කට්ටිය 725 ගලපලා. එතකොට ඒක ඉවත් කරන්න ඕනේ. එතකොට එනවා 10න් 5 5යි 9න් 2ක් 7යි 7න් 7ක් 0යි 3යි. එතකොට එනවා කීයද? 3075යි මෙතන තියෙන ආරම්භක ෂය වෙන් කිරීම ගිණුමේ ශේෂයේ විය යුත්තේ 3000 පොඩ්ඩයින්ද. එතකොට මේක අඩු කරපුවාම එන්නේ 3775. එතකොට ආරම්භක ශේෂය විදිහට අපි ගන්න ඕන 3775. තමයි හරි ප්‍රමාණය. ඊපස්සේ වර්ෂයේ නිවැරදි ෂය තමයි ගලප ගන්න ඕන දැන්. ඒතර කාලච්ඡේදයේ නිවැරදි ෂය ප්‍රමාණය වෙන්න ඕනේ 600න්. දැන් හොයාගත්තී. ඊට 600යි නේද? මේ 600යි වර්ෂයට අදාළ මෝටර් ෂය ප්‍රමාණය. කාලච්ඡේදයේ ෂය 600 වෙන්න ඕන. කාලච්ඡේදයේ ෂය ප්‍රමාණය 600 වෙන්න ඕන. එතකොට හැබැයි දැන් පරිපාලන වියදම් තුල මෙයාලා 725ක් ගලපලා තියෙනවා. නම් ෂය අධිගණනය වීම. ඉතින් ඔයා 125ක් නේද? එතකොට 725න් 600 අඩු කරොත් එතකොට 125ක් අයින් කරා නම් හරි. දැන් තියෙන ෂය වලින්. එතකොට පරිපාලන වියදම් වලින් අඩුකරන්න ගොඩනැගිලි ෂය අධිගණනය 125ක් අයින් කරලා දාන්න. එතකොට නිවැරදි ෂය එතෙන්ට ඇප්ලයි වෙලා යනවා. ඒ විදිහට බලන්න මෙයාලා කියන ඊළඟ වත්කම තමයි අපිට දීලා තියෙන්නේ මෝටර රථය. ඒතර මෝටර රථය මේ විදිහටම මේ වැඩේ වෙලා තියෙනවා. ඒතර මෙයාලා මෝටර රථයත් 10%ක් ෂය. ඉතින් 9500යි 6000යි එකතු කරොත්
15500යි. ඒකට 110 කෙලින්ම බලන්න. එතකොට 1550කට අනුව තමයි ගැළපීම කරලා තියෙන්නේ. ඔයාලට පේනවනේ. එතකොට කාලච්ඡේදයේ 1550 තියෙන්නේ. එතකොට ඒක වැරදි. අපි හරි එක හොයන්න ඕනේ. එතකොට මේක අවුරුද්දේ ෂේ ගන්න ලේසි. එතකොට 9500ට 10යි ෂේ අනුපාතය යටින් දීලා තියෙනවා. එතකොට ඒක 950ක් ෂේ තන. ඊට පස්සේ 6000ට අපි ගන්න වෙන්නේ 10%න් එක ගත්තේ ජනවාරි 1 වෙනිදානේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන මාස 3ට 4න් එකක් කියලා දැම්මම හරි එකපාර 4න් එකක් 10%න් 4න් එක 10% කියන්නේ 600යි 600න් 4න් එකක් කියන්නේ එතකොට අපිට එන්නේ 150යි. ඒතර මේ දෙක එකතු කරන්න 10.31යි 1100යි නිවැරදි ෂේ ප්‍රමාණය. ඒතර 1550ක් මෙයාලා වාර්තා කරලා තියෙනවා. බලන්න කොච්චර අධිගණනයක් කරලා තියෙනවද කියලා. මේ වැරද්ද නිසා මේ විලක්කම් දෙක අතර වෙනස 450ක් ෂේ වැඩිපුර දාලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒතර ආරම්භක ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය හොයාගන්න ඕනේ. ඉතින් අවසාන ශේෂය 3500යි. ඒ 3500න් එයාලා 1550ක් මේකට ගලපලා තියෙන්නේ. ඒකට අනුවනේ එයාලා ගාන හදලා තියෙන්නේ. ඒක අඩු කරලා නිවැරදි ආරම්භක ශේෂය හොයාගන්න අපිට යනවා 1950යි ආරම්භක ෂේ වෙන් කිරීම ගිණුමේ ශේෂය මෙතන තියෙන්නේ මෝටර රථ. ඒතර ආරම්භයේත් මෙතන 9500යි. ඔයාට මෙලදී ගැනීමට දාන්න පුළුවන් 6000ක්. ඒතර ආරම්භක ෂේ වෙන් කිරීම ශේෂය 1950යි. ඒතර කාලච්ඡේදයේ ෂේ 1200යි මෝටර රථ. ඒතර බෙදා හැරීම වලයි මේක තියෙන්නේ. ඒතර බෙදා හැරීම වලින් අයින් කරන්න පුළුවන් මෝටර රථ ෂේ අධිගණනය එහෙම නැත්නම් වැඩියෙන් ගැනීම 450ක් මෙතනින් ඉවත් කරලා දාන්න. මොකද 5600 ඇතුලේ 1550 තියෙනවා. ඉතින් ඒකෙන් 450 ගියොත් 1100ට ඒ ඉලක්කම හැදිලා එනවා. ඔන්න ඒක ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ කාර්යාල උපකරණ ගැන නම් කිසි ගැටලුවක් නැහැ. කාර්යාල උපකරණ වැරද්දක් කිව්වේ නැහනේ. ඒතකොට 7500ක් තියෙනවා කාර්යාල උපකරණ. එතකොට 7500 120 කියන්නේ 15500. ඒක හරියට ගණනය කරලා තියෙනවා. එතකොට 2500යි අවසාන ශේෂය. එහෙනම් ආරම්භයේ 1000ක් තියෙන්න ඇති. එතකොට ඔයා දැක්කම 2019ත් මේ වගේම ගාණක් තිබ්බේ. 2020ත් ඒ වගේම ගාණක් ඇවිල්ලා තියෙනවා. 19 මේකයි මම කිව්වේ පාස් පේපර් අවුරුදු 5ක් හොඳට රිෆර් කරලා තනියෙන් හදන්න පුළුවන් කියන්නේ 21 ප්‍රශ්න පත්‍රෙත් ඒක හරි කියන එක. ඒතර ඔන්න එතන ෂේ වෙනස් කිරීමක් කරන්න ඕනේ නැහැ. හරියට ඒ ගැලපුම් හරියට සිද්ධ වෙලා තියෙන හින්දා. එතකොට දීපල පිරියත් උපකරණ සම්බන්ධයෙන් එච්චරයි. යටින් පැහැදිලිව කියනවා මෝටර රථ බෙදා හැරීම සඳහා භාවිත කරන ලබන අතර වත්කම් පරිපාලන කටයුතු සඳහා භාවිත වේ කියලා පැහැදිලි වෙතන ඔයාලට සඳහන් කරලා තියෙනවා. එතකොට දීපල පිරියත් උපකරණ සම්බන්ධයෙන් එච්චරයි. ඒ වගේ ඕන එකතු කරලා දාන්නත් පුළුවන්. එතකොට 18000යි 14500යි 15500යි 7500යි. එතකොට මුළු වටිනාකම් තීරුවත් මම ගන්නම්. ඔක්කොම එකතු කරලා ගන්න තියෙනවා. එතන එනවා 5යි 7යි 13න් 3යි 31යි 1950 1950
18000යි. එතකොට හරි ඉලක්කම අපිට හොයාගන්න පුළුවන්. අඩු කරලා දාගන්න. නමදස් 14500න් අඩු කරමු අපි 4375ක්. එනවා 10125යි. 15500න් අඩු කරන්න 3150ක්. එතකොට අපිට එනවා 12350යි. මෙතන නම් 5000යි. දැන් ධාරණාගේ බලන්න ඔක්කොම 5000යි 12350යි 10125යි ඒ වගේම 18000යි 45475යි. මේක හරි. හරහට වටිනාකම් ටිකේ එකතුවක් දෙන්න. එතකොට ආරම්භයේ 49000යි. එතන 6/11 මිලදී ගැනීම. එතන 4500යි. එතකොට 49ට 11 එකතු කරලා එන උත්තරෙන් අපි අඩු කරමු. You know what's the best way to be fluent in English? නෝන්තු කරා වත් බලන්න ඒ උත්තරය අවිල්ල ඇති 45400 තපහක් නේද? ඊට අඩු කරන්න. කාලච්ඡේදයේ ශේතිපේ ළමයි 1100නේ. පන්දාස් 575 වෙන්න. 35575යි දීපල ප්‍රියත උපකරණ. ගෙනත් දාන්න එක මූලික තත්ත්ව ප්‍රකාශනයේට 35575යි. අමාරු කරග ඉවරයි. තව ගැලපුම් 3යි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඊකටත් යම් එකතු කරනවා හරියට කරන්න. ඊට පස්සේ නදුවන්දිය 7 වෙනි ගැලපීම. 7 වෙනි ගැලපීම නඩුවන්දි. ගනුදෙනුකරු විසින් සමාගමට විරුද්ධව පවරා තිබූ නඩුවක තීන්දුව හරි පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදින සම්පූර්ණ වන්දි මුදල පිරීම සඳහා 550ක් ගෙවන ලද. ඒතර එදාම වන්දි මුදල පියවන්න අපි 550ක් එදාම ගෙවුවා කියලා කියනවා. හරි. දාම 550ක් ගෙවුවා. ඒ නඩුව තීන්දුව දුන්න දවසේ. මෙම නඩුව 2019 12/1 කියන්නේ සේ මූල්‍ය තත්ත්වයට පැවති තත්ත්වයක්. සලකා බලන කාල පරිච්ඡේදයේ දවසක් 12/1 දින ගොනු කර ඇති අතර සමාගම නීතිඥ මතය මේ සඳහා රුපියල් 2023 331 දිනට හඳුනාගත් ප්‍රතිපාදනීය ශේෂ පරීක්ෂණයේ දක්වා ඇත. ඒතර ශේෂ පරීක්ෂණය අපි දක්වා නඩුවන්දි වෙන් කිරීම කියලා දිනවා 800ක්. 800ක් වෙන් කළ තිබ්බයි නීතිඥයන් අහන්න ඇති. ඒක යාලා ගලපලා තියෙන්නේ. නඩුවන්දි වෙන් කිරීම 800 දැන් වෙනත් වියදම් හර කරලා නඩුවන්දි වෙන් කිරීමේ ගිණුම 800ක් බැර කරලා තියෙනවා. හැබැයි දැන් අපිට හම්බ වෙනවා මූල්‍ය වාර්තා අත්සන් කරන්න කලින් තීන්දුවක්. හරි. එතකොට 6/15 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන අනුමත කරා කියලා කියන්නේ. එතකොට ඒක තීරණය කරන්න කලින් මේ වන්දි මුදල දැන් 600ක් 800ක් අපි වෙන් කරලා තියෙනවා. ඒතර හැබැයි හරි ඉලක්කම 550යි.
එතකොට වෙනත් වියදම් වල දැන් 550ක් මේ කට්ටිය 800ක් දාලා තියෙන වෙනත් වියදම් වලට. හැබැයි හරි එක 550යි. එතකොට 3.31ට අපි දන්නේ නැහැනේ හරි එක. අස්සම් කරන්න කලින් අපි දැනගන්නවා හරි එක 550ක වන්දි මුදලක් සමාගම විරුද්ධව තිබ්බා. ඒකට වන්දි මුදලක් 550ක් ගෙවුවා කියලා. එතකොට මේ වෙනත් වියදම් තුල දැන් 550ක් මේ 1500 ඇතුලේ 800ක් තියෙනවා වන්දි විදිහට. හැබැයි හරි ඉලක්කම වෙන් කිරීම තියෙන්න ඕන 550යි. එතන වන්දි වෙන් කිරීම 550කට තියාගන්න ඕන 3.31කට. 3.31කට ඒක තියාගන්න. ඕනනම් මේක ක්‍රම දෙකක් පුළුවන්. ඒතර අදි වෙන් කිරීමක් අදි වන්දි ප්‍රතිපාදනයක් තියෙනවා. එතකොට 250ක 800න් 550 අයින් කරපුවාම 250යි. 250ක අදි වන්දි ප්‍රතිපාදනයක් තියෙනවා. ඒතර ඔයාට ඒක අදි වන්දි ප්‍රතිපාදනය 250 ඔයාට ඉවත් කරන්න පුළුවන්. ඒතර මේ මූල්‍ය වියදම් යටතේ මෙතනින් අයින් කරන්න ඕන නඩු වන්දි සංශෝධිත ප්‍රතිපාදනය එහෙම කියලා අයින් කරා නම් හරි. නඩු වන්දි සංශෝධිත ප්‍රතිපාදනය 250ක් මේකෙන් අයින් කරන්න. ඔන්න එහෙම අයින් කරලා දාන්න. එතකොට 800න් 250 අඩින් වෙලා 550ට ඇදෙනවා. ඒතර නඩු වන්දි ප්‍රතිපාදනය කියලා ශේෂ පිරික්සුමේ තියෙන 800න් 250ක් අයින් වෙන්න ඕන. එතකොට වෙනත් වියදම් බැර වෙලා නඩු වන්දි වෙන් කිරීමේ ගිණුම හර වෙනවා ඒ අතිරික්ත ප්‍රමාණය. ඉතින් ඔයාට ඕනනම් මේක අපිට පුළුවන් වෙන වෙනම ඉදිරිපත් කරන්න. ඒ කිව්වේ දැන් වන්දිය දැනට 800ක් ප්‍රතිපාදනය කරලා තියෙනවනේ. සම්පූර්ණ ප්‍රතිපාදනයම අහෝසි කරනවා. සම්පූර්ණ ප්‍රතිපාදනයම අහෝසි කරනවා මුලින්ම. දෙකම හරි. ඉතින් අවසානයේ දෙකම එක කියන්නේ 800ක්ම අයින් කළා දාන්න. 800ක් අයින් කරනවා වන්දි සඳහා ප්‍රතිපාදනය ප්‍රතිවර්ත කිරීම කියන්නේ ආපසු ගැලපීම් කියන එක. කියන්නේ මෙහෙම. එතන පුළුවන් මෙහෙම වන්දි සඳහා ප්‍රතිපාදනය ප්‍රතිවර්ත කිරීම. ප්‍රතිවර්ත කිරීම. එහෙම නැත්නම් ආපස්සට ගැලපීම. නැවත ගැලපීම 800ක් මේකෙන් අයින් කරනවා. එතකොට නඩු වන්දි වෙන් කිරීමේ ගිණුම හර 800යි වෙනත් වියදම් බැර 800යි කියලා සම්පූර්ණයෙන් 800ම අයින් කරනවා. 800ම අයින් කරලා නිවැරදි එක ආයෙ වෙන් කරනවා. නිවැරදි එක 550නේ. ආයෙ වෙනත් වියදම් හර 550යි නඩු වන්දි වෙන් කිරීම කියලා 550 හරි ඉලක්කම දාලා නඩු වන්දි වෙන් කිරීමට 550 ගන්න පුළුවන්. නඩු වන්දි වෙන් කිරීම විදිහට දාන්නේ කීයද 550යි. නඩු වන්දි වෙන් කිරීම. ඉතින් අර දෙයම තමයි වෙන්නේ. ඉතින් ওই දෙකම හරි. ඉතින් කොයි විදිහට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නඩු වන්දි වෙන් කිරීමේ ප්‍රමාණය තියෙන්න ඕන කීයද 550 නඩු වන්දි වෙන් කිරීම. නඩු වන්දි වෙන් කිරීම 550 තමයි අපි හඳුනා ගන්න ඕනේ. දැන් 250ක් කෙලින්ම අඩු කරලා ගෙනාවත් එකයි 800ක් අඩු කරලා ආයෙ 550ක් එකතු කරත් එකයි. ඉතින් දෙකම එකයි ළමයි. එහෙම උනායි කියලා නැසක් නැහැ. දෙකම හරි. ඔය ක්‍රම දෙකටම ළමයි හදලා ඇති. ඉතින් ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නේ එච්චරයි. ඒතකොට මේකේ මේ 8 වෙනි එක හිතන්න ඕන. ඒක හිතලා හදන්න ඕන ප්‍රශ්නයක්. කලබල වුණොත් ඒත් කරන්න බෑ. පැටලෙනවා. මොකද අලුත් අඩියා වියදමක් නිසා ළමයි බය වෙලා. ගොඩනැගිල්ලක භාවිත අයිතිය වසර 4ක කාලයක් සඳහා 2020 3.1 දින සමාගම විසින් කල්බදු ගිවිසුමකට එළඹෙන ලදී. එතකොට මාර්තු 1 වෙනිදා තමයි කල්බදු ගිවිසුමට එළඹුණේ. කෙසේ වුවද අලුත් අඩියා වියදම 500ක් වියදම් දැරීමෙන් පසු 3.31 දින සිට ගොඩනැගිල්ල භාවිත අයිතිය සඳහා යොදාගත හැකි විය. එතකොට මේකේ රිපෙයාර් එකක් තිබ්බා. අපි මේ අරගෙන තියෙන මේ ගොඩනැගිල්ලේ 3.1 ගිවිසුමට එක්ක වුණාට ලක්ෂ 5ක අලුත් අඩියා වියදමක් දැරුවට පස්සේ තමයි මේක භාවිත කළ හැකි තත්ත්වයකටපත් උනේ. මෙම ගොඩනැගිල්ල භාවිත අයිතිය සඳහා යොදවා ගත හැකි විය. මෙම අලුත් අඩියා කිරීම තුලින් මෙම කල්බදු කාලය තුලම සමාගමට ප්‍රතිලාභ ලැබේ යයි අපේක්ෂා කෙරේ. ඒතර මෙම අලුත් ඇඩියා කිරීම තුලින්
තමයි මේ කල්බදු කාලය තුල සමාගමට ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒ කියන්නේ මේ අලුත් වැඩියා වියදම අයබාර වියදමක් නෙවෙයි ප්‍රාග්ධන වියදමක්. එතකොට මේක අලුත් වැඩියා වියදම් විදියට කපා හරින්න බෑ. මේක වත්කම් භාවිත අයිතිය ගිණුමට තමයි මේක යන්න ඕන. එතකොට 500ක් අපි වියදම් දරුවා. ඒක ලීසින් කරේ නැහැ. අපි සල්ලි වලින් ඒක දැරුවේ අලුත් වැඩියා වියදම. ඒක නිසා ප්‍රතිලාභ කල්බදු කාලය තුලම අපිට හම්බෙනවා කියලා කියනවා. මෙම කල්බදු කාලය තුලම සමාගමට ප්‍රතිලාභ ලැබෙයි අපේක්ෂා කෙරේ. කියන්නේ මුළු කාලය පුරාවටම කල්බදු කාලයේ වසර 4ටම ප්‍රතිලාභ අපිට හම්බ වෙනවා. දින ගැන සැලකිලිමත් වෙන්න 3.1 තමයි ඇග්‍රීමන්ට් එක ගැව්වේ. 3.31 තමයි මේක භාවිත කරන්න පුළුවන් තත්ත්වයටපත් උනේ. එහෙනම් 3.31 ඉඳන් තමයි ෂෙයා කරන්නේ. ඒතකොට මේ අවුරුද්දට ෂෙයා ගලපන්න බෑ. 2020 3.31 දිනේ දීලා තියෙන නිසා ෂෙයා නැහැ මේ අවුරුද්දේ. ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. එතකොට දැන් මෙතන තියෙනවා 2020 3.1 වත්කම් භාවිත හිමිකම තන් අයිතිය 12600. මේකට මම එකතු කරනවා අලුත් වැඩියා වියදම් 500. අලුත් වැඩියා වියදම් 500ක් මේකට මම එකතු කරනවා. එතකොට මෙම අලුත් වැඩි කෙසේ වුවද මෙම මුදල පරිපාලන වියදම් තුල ගිණුම්ගත කර ඇත කියලා කියන්නේ. එතකොට අලුත් වැඩියා වියදම් විදිහට දාලා. එතකොට පරිපාලන වියදම් තුල මේක වාර්තා කරලා තියෙනවා කියලා කියනවා. එතකොට අපිට ගන්න තියෙන වෙනත් පරිපාලන වියදම් තුල ඔය 550ක අලුත් වැඩියා වියදම ඇති. 550 නේ 500ක. එතකොට වෙනත් පරිපාලන වියදම් වලින් 500ක් අඩු කරලා ගේ ඉතුරු ඒ 500 ගේන්න ඕනේ වත්කම් භාවිත අයිතිය ගිණුමට ගේන්න ඕන. right? භාවිත අයිතිය සහිත වත්කම් ගිණුමට ගේන්න ඕන 500. ඔන්න දැන් මේක ගෙනාවා. එතකොට ඔයා දීපල පිරියත උපකරණ නෙවෙයි අපේ මේ පරිපාලන වියදම් වලින් අඩු කරන්න ඕන අලුත් වැඩියා වියදම් රුපියල් කීයද 500ක් පරිපාලන වියදම් වලින් අයින් වෙලා යන්න ඕන. පරිපාලන වියදම් බැර හර වෙනවා භාවිත අයිතිය සහිත වත්කම් ගිණුම නැත්නම් වත්කම් භාවිත හිමිකමට එකතු වෙනවා. ඒ එකතු කිරීම කරාට පස්සේ මෙන්න එනවා හරි වත්කම් භාවිත අයිතිය 13100. මේක මේ අවුරුද්දේ ෂෙයා කරන්න බෑනේ. මොකද මේ අවුරුද්දේ ෂෙයා කරන්න බැරි. මේ අවුරුද්ද ඉවර වෙලා තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයටපත් උනේ. ඒතර පාවිච්චි කළ හැකි තත්ත්වයටපත් වුණාට පස්සේ ඉඳන් තමයි ෂෙයා කරන්නේ. එහෙනම් වත්කම් භාවිත අයිතිය විදිහට වාට මෙතන දෙන්න පුළුවන් 13100. මේක දුන්නා. මේ අවුරුද්දේ ෂෙයා කරන්න බෑ ඒක. ඒ වගේම තව ඉස්සරහට කියනවා මෙම අලුත් වැඩියා කාලය තුල කල්බදු පොලිය ගණනය කරනු නොලැබේ. ඒ කියන්නේ මේ රිපෙයාර් කාලේ මාසයක් තිබ්බනේ. ඒ කාලය තුල කල්බදු පොලිය හදන්නේ නැහැ කියලා කියනවා. ඔය තියෙන්නේ. දැන් මේ කොරෝනා කාලේ මේ කාලය තුල සමහර බැංකු ණය සඳහා පොලිය හදන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ මෙතනත් 3.31 එකක් කර හේතුවක් අලුත් වැඩියාව නිසා ඉතින් ණය ගෙවන්න බෑනේ. භාවිත කර හැකි තත්ත්වයටපත් වෙන්න මාසයක් යනවා. ඉතින් එතකන් ඒ කාලය තුල දරන අලුත් වැඩියා වියදමට කල්බදු කාලය සඳහා වූ පොලිය හදන්නේ නැහැ. එතකොට ඒකට කල්බදු පොලිය එතකොට කල්බදු පොලියත් මේ අවුරුද්දට නැහැ කියන තමයි මේකේ අදහස. ඒතර මේ අවුරුද්දට කල්බදු පොලියත් නැහැ. බලන්න ඕක කලබලයට කියවුවොත් තමයි තීරින්නේ නැත්තේ. තියලා තියෙන දේ සැහැල්ලුවෙන් කියවපුවම වැඩේ හරියනවා. දිවිසුමට අනුව 2021 3.31 දින සිට 4413ක වාර්ෂික කල්බදු වාරිකයක් ගෙවන්න ඕන. 2021 3.31 කියන්නේ කවද්ද එතකොට? ඊළඟ මූල්‍ය වර්ෂයේ දිනයක්. 2021 3.31 කියන්නේ ඊළඟ මූල්‍ය වර්ෂයේ 4413යි කල්බදු කාලය. කල්බදු වාරිකය. හරි? ඒ වාරික කියන්නේ මේක ඊළඟ අවුරුද්ද එකක් නේ. ප්‍රවර්තන වර්ෂයේ පොලිය නෑ. මේ ඊළඟ අවුරුද්දේ වාරිකය ඇතුලේ පොලිය තියනවලු කීයක්ද? අපිට දීලා තියෙනවා 1890යි පොලිය. එහෙනම් ණය කොටස තියෙනවා 4413න් අඩු කරලා දාන්න මේ උත්තරේ 4413 අඩු කිරීම 1890. ඒක අඩු කරපුවාම එනවා
ණය කොටස 2522යි. මේ ඊළඟ අවුරුද්දම පළමු ණය ගෙවීම, දෙවන ණය ගෙවීම, තුන්වෙනි ණය ගෙවීම, හතරවෙනි ණය ගෙවීම. ඔක්කොම ගෙවල් ඉවරනකොට ගෙවල් ඉවර වෙන්න ඕන 12600ක කල්බදු ණය ප්‍රමාණය. එතකොට මේක ජංගම වගකීම වෙනවා. ඊළඟ අවුරුද්දේ ගෙවන්න තියෙන ප්‍රමාණය. 12600 ඉවත් කරාට පස්සේ තේනවා 1078ක් මේක තමයි එතකොට දරුවනේ ජංගම නොවන වගකීම. ඒතර කල්බදු ණය හිමියෝ ජංගම වගකීම 2522යි. හරි. කල්බදු ණය හිමියෝ ජංගම වගකීම 2522යි. ජංගම නොවන 10078යි කියලා ඒකත් ඉවර කරන්න පුළුවන්. කියවා තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ. පොත ගොඩාක් ගැලපුම් නැහැ. ඉලක්කම් හෙට මෙහෙට වෙනස් වෙන්නේ නැහැ ගොඩාක්. හරිම ලේසි. දැන් මේකේ කල්බදු පොලිත් නැහැ, කල්බදු ෂෙයත් නැහැ. දෙකම නැහැ ඉතින් මේක. මොකද ඒ දිනේ අවසාන දවසේ තොරතුරු ටික දීලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අවසාන ගැලපීම ඔයාලා දන්නවා. හරි ලේසි එක. බදු සම්බන්ධයෙන් ප්‍රශ්නේ. බදු වියදම එහා පැත්තේ සටහන් අංක 2 තියෙන නිසා මම තුරු ටික මෙතෙන්ට ගෙන්නම්. බදු වගකීම හොයන්න ඕනේ. බදු වගකීම පැහැදිලි කරන්න ඕන නිසා ඒකත් ළඟටම ගන්න. බදු වියදම ඒ වගේම ඌන හෝ අධිබද්ද. සරකා බලන වර්ෂයේ 1920 ස්තමේන්තුගත බද්දෙන් 1920 ගෙවූ බද්ද අඩු කරපුවාම පිට හොයාගන්න පුළුවන් මේ අවුරුද්දේ බද්ද කීයද කියලා. වගකීම. මේ අවුරුද්දේ ආදායම් බදු වගකීම හොයාගන්න පුළුවන්. බදු වගකීම එහෙම නැත්නම් බදු වෙන් කිරීම කීය? 1920 ඇස්තමේන්තුගත බද්ද අරගෙන ඒකට ගිය අවුරුද්දේ 18 19 අධි හෝ ඌණ බද්ද ගලපපුවාම බදු වියදමේ ඌණ දදිද හොයන්න පුළුවන් 18 19 ඇස්තමේන්තුගත බද්දෙන් ඒ වෙනුවෙන් කීයක් ගෙව්වද කියන එක. ගෙවූ බද්ද ගලපපුවාම ඔයාට හොයාගන්න පුළුවන් ගිය සැරේ වෙන් කිරීම අධිද ඌණද කියලා. දැන් මේකේ කියනවා ගැලපීමේ බලන්න ආදායම් බදු ගෙවීම 1250ක් කියලා දීලා තියෙනවා. එකට දීලා තියෙනවා. අපි දන්නේ නැහැ 18 19ට කීයද 19 20ට කීයද කියන එක. බදු ප්‍රතිපාදනයේ 400ක් තිබිලා තියෙනවා. ගිය අවුරුද්දේ ආදායම් බදු ප්‍රතිපාදනයේ 400යි කියලා අපිට දීලා තියෙනවා. දැන් ගැලපීම කියවල බැලුවොත් හරි වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 520ක් ඇතුළත්. ඒතර 520ක් පසුගිය වර්ෂයට. 1250න් 520ක් පසුගිය වර්ෂයට නම් මේ අවුරුද්දට වෙන්න ඕන කීයක්ද? 730ක් ප්‍රවර්තන වර්ෂයේ බදු ගෙවීම. ඒතර ප්‍රවර්තන වර්ෂයේ බදු ගෙවීම 730යි. ඒතර ගිය අවුරුද්දට බදු ගෙවීම 520යි. ඒතර වෙන් කළ තියෙන්නේ 400යි. බයි 520ක් ගෙවන්න උනා නම් ගිය අවුරුද්දේ ඌණ බදු ප්‍රතිපාදනයක් තියෙන්නේ 120ක. ඒතර ගිය අවුරුද්දේ තියෙන්නේ මොන බද්දක්ද? ඌණ බදු ප්‍රතිපාදනය. ඌණ බද්දක් තියෙන්නේ ගිය අවුරුද්දේ. ඒක බදු වියදමට ඕනේ ඌණ බදු 120 තෙන්ඩ එකතු කරන්න. ඒ වගේම වාට කියනවා 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා මුළු ආදායම් බදු වගකීම 650ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ආදායම් බදු වගකීමයි වාට දුන්නේ. ඇස්තමේන්තුගත බද්ද නෙවෙයි. මුළු ආදායම් බදු වගකීම කියන්නේ අවසන් කාර්තුවේ බදු වගකීම 650යි. විදියට ඇස්තමේන්තු කරලා තිබ්බා. එතකොට මේක උඩට ආපස්සට ගලපුවොත් ඔයාට හොයාගන්න පුළුවන් වර්ෂයේ ආදායම් බද්ද කීයද? එතකොට 1380ක් තිබිලා තියෙනවා. එතකොට මෙතෙන්ට එකක් ගෙනාම 1380 මේකෙන් අඩු කරන්න. එතකොට හොයාගන්න පුළුවන් වර්ෂයේ බදු වියදම කීයද? ඌණ බද්ද එකතු කරන්න යෝනේ. අඩු කරන්න නෙමෙයි. ඌණ බද්දන්නේ තියෙන්නේ 10.1යි 5යි 1500යි ආදායම් බදු වියදම. බදු වගකීම 650යි. හරි. ඒතර මෙතන
තමයි පොඩ්ඩක් ආයෙ බලන්න වෙනවා එතන. මෙතන තියෙන්නේ 2023 අවසන් වර්ෂයේ සඳහා මුළු ආදායම් බදු වගකීම. එතකොට අවසන් කාර්තුවේ බදු වගකීම නෙවෙයි අවසන් වර්ෂයේ වගකීමයි දීලා තියෙන්නේ. ඒකට තරහ නැතුව එක මෙහෙම වෙන්නේ. එතකොට ළමයි 650යි ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද වෙයි. තරහ නැතුව හදන්න. එතකොට බදු වියදම 770. මොකද වර්ෂයේ වගකීම තියෙන්නේ. එතන මුළු වර්ෂයේ ආදායම් බදු වගකීම කියන්නේ මුළු අස්තමේන්තුගත බදු. ඒතර අවසාන කාර්තුවේ බදු වගකීම නෙවෙයි තියෙන්නේ. කාර්තුව එක කිව්වනම් එක යටට වර්ෂයේ ප්‍රමාණය තියෙයි. එතකොට බදු වගකීමක් නෙවෙයි ගෙවිය යුතු බද්දක් නෙවෙයි ලැබිය යුතු බදු තියෙන්නේ. අපි බදු වැඩිපුර ගෙවලා තියෙනවා. 650යි බදු වගකීම 730ක් ගෙවලා තියෙනවා. ඉදිරියට කළ බදු නැත්නම් ලැබිය යුතු බදු ලැබිය යුතු ආදායම් බදු කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරියට කළ බදු. ඉදිරියට කළ බදු 80ක් තියෙනවා මේ ඉලක්කම් දෙක අතර වෙනස. එක ජංගම වත්කම් ඉදිරියට කළ බදු නැත්නම් ලැබිය යුතු ආදායම් බදු. ලැබෙන්න ඕන අපි වැඩිපුර කරලා තියෙන්නේ. ඒතර වාර්ෂික බදු වියදම 770යි. ඒකට ආදායම් ප්‍රකාශයට අපි ගන්නවා ආදායම් බද්ද 770කුත් ඒ වගේම නිකුත් ජංගම වත්කම් වලට මම දාන්නම් ලැබිය යුතු ආදායම් බද්ද. ලැබිය යුතු ආදායම් බදු 80යි. හරි. එහෙම නැත්නම් ඉදිරියට කළ බදු කියලා දාන්නත් පුළුවන් 80. ඔන්න ගැලපුම් ඉවරයි. එමන් සේත් පිරික්සුම මුලින් ඉඳන් කියවගෙන එනවා. දේපල පිරියත් උපකරණ හරි වත්කම් භාවිත අයිති හරි විකුණුම් ගත්තා. විකුණුම් පිරිවැය ගන්න ඕන. විකුණුම් පිරිවැය වෙනසක් කව නැහැ. ඒ උත්තරෙමයි. ඒතර 51038යි. තොගේ හරි වෙළඳ ලැබිය යුතු දෑ 5400යි. වෙළඳ ලැබිය යුතු දෑ 5400යි. වෙළඳ ගෙවිය යුතු දෑ 15500යි. කත් හරි වයිකීම් හරි මුදල්ලා සමාන දෑ 1250යි. එකත් හරි වන්දි ප්‍රතිපාදනයෙන් ගැලපුවා ගෙවිය යුතු පරිපාලන වියදම් අනිකුත් ගෙවිය යුතු වගකීමක් ගෙවිය යුතු පරිපාලන වියදම් 300යි. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධාන 25000යි. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධාන 25000යි. රඳවාගත් ඉපයුම් 5650යි. පත්‍යාගන්න සංචිතය රඳවාගත් ඉපයුම් 5650යි. පත්‍යාගරණ සංචිතය 3500යි. පොදු සංචිතයක් නැහැ. පරිපාලන වියදම් බෙදාහැරීම මූල්‍ය වෙනත් බදු හා බදු ප්‍රතිපාදනය හරි. එතකොට කොටස් සම්බන්ධයෙන් ඒව මුකුත් නැහැ හිමිකම් වෙනස් වීමට. ගාන ලේසි එහෙම බලපුවාම ඔයාලට තියෙන්නේ වියදම් ටික එකතු කරන්න ඕන සටහන් අංක එක බදු පෙරලාභය ගණනේදී අදාළ කරගත් වියදම් වලට එනවා. එතකොට මොකක්ද? අධ්‍යක්ෂක ගාස්තු 900යි. හරි ඉලක්කම අඩු වෙන්න බෑ. ෂේ වියදම ෂේ ඔක්කොගේම එකතුව දාන්න ඕන ළමයි. 3200යි. ෂේ වී දේපල පිරියත් උපකරණ ෂේ 3200යි. විගණන ගාස්තුව 275යි. ඊට පස්සේ නඩුවන්දි වෙන් කිරීම 550යි. හරි ඉලක්කම. නඩුවන්දි වෙන් කිරීම 550යි. හරි. ආය මොනවද අපිට තියෙන්නේ? කල්බදු පොලි නෑ. ඒ ටික තමයි. තොග ඌණ ගණනය අපිට ආවා 262ක්. තොග ඌණ ගණනය. එච්චරයි. දැන් ඔයාලට තියෙන මේක එකතු කරලා දාගන්න පරිස්සමට එකතු කරන්න. රයිට්. මම එකතු කරා. බෙදාහැරීම් පිරිවැය 5500යි. පරිපාලන පිරිවැය 5487යි.
වෙනත් පිරිවැය 2250යි මූල්‍ය පිරිවැය 1900යි. ඒවා දැම්මා මොකේද ආදායම් ප්‍රකාශයට. එතකොට එනවා විකුණුම් පිරිවැය 51038. එතකොට අඩු කරපුවාම දල ලාභය 27962යි. වියදම් අතර එකතුව 15137යි. බදු පෙර ලාභය 12825යි. එකෙන් බද්ද 770ක් ගියා. කාලච්ඡේදයේ ලාභය 12055යි. මුළු විස්තීර්ණ ආදායම 3500 වත් කරපුවාම 8555යි. ඒක මම අරන් ගියා හිමිකම් වෙනසීමේ ප්‍රකාශයේ මුළු විස්තීර්ණ ආදායම ප්‍රත්‍යයන සංචිතයෙන් 3500 අඩු කරා. හඳවාගත් ඉපයුම් වලට 12055 දැම්මා. එතකොට එනවා 8555යි. මේකේ අවසාන උත්තර අරන් ආවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට කොටස් ප්‍රාග්ධාන 25000යි සංචිත එකක් තියෙන නිසා අවසාන උත්තරයටම දැම්මා. ඒතර මුළු හිමිකම 42705යි. අතිරික සටහන් දෙක සටහන් අංක 5 ජංගම වත්කම් වල තියෙනවා ලැබිය යුතු ආදායම් බදු ඉතිහාසයේ ප්‍රථම මතාවට ලැබිය යුතු ආදායම් බද්දක් විදිහට ආවේ. අනිත් හැම එකම ගෙවිය යුතු වගකීමක් තිබ්බේ. හිඟ අපි මේකේ වැඩිපුරත් කෙවල 80ක් තිබ්බා. ඒ වගේම වගකීම් තිබ්බා 850ක්. ඒක හිතෙන්ද දැම්මා. ඊට පස්සේ මම මේක එකතු කරලා දැම්මා. ජංගම වත්කම් වල එකතුව 13480යි. ඒතර මුළු වත්කම් 72155යි. ඒ වගේම ජංගම වගකීම් 19372යි. ජංගම වගකීම් ජංගම නොවන වගකීම් 1078යි. කොගේම එකතුව හිමිකම් සහ වගකීම් ප්‍රමාණය 72155ට ගාන වෙනස් වෙයි. ඒතර 2020 ගාන තමයි ඒකේ හරි වැරදි දාලා බලන්න. ඉතින් ඔක්කොම හරිනම් තාම හොඳයි. රයිට්. ඔන්න සමාගම් පාඩමට තමයි අපි ඒ සමදුන්නේ. අලුත් පාඩම මුදල් ප්‍රකාශන පාඩම ඒක ඉරිදා කරන්න බලාපොරොත්තු වෙමින් මුදල් ප්‍රකාශන මූලික කරුණු කතා කරමු. එතකොට මේ සතියේ අපි ටෙස්ට් එකක් තියලා බලනවා සමාගම් වල. බලමු කීසරයට වඩා හොඳට ලියන්න. හරි. එහෙමනම් අද රැති සියලු දෙනාටම දරුවන් සරණයි.